නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග දින ගණනාවක් තිස්සේම වර්ෂාව ඇදහැරෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ වගේ දිස්ත්‍රික්කවලට නායයන් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඔබ අවධානයෙන් ඉන්න ඉදිරියේදී අවදානම් ආපදා තත්ත්වයකට ඔබේ ප්‍රදේශයේ පත් වෙන්න පුළුවන්. අනවසර ඉදිකිරීම හැම ප්‍රදේශයකම තියෙනවා. අනවසරම කියන්නත් බෑ, සමහරක් ඒවා විධිමත් නොවන දේ කෙරේ. මේ නායයන් ආපදා හෝ අනෙකුත් ස්වභාවික ආපදා වළක්වා ගැනීම කියන එක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. ගම් වතුර ඇති වෙන්න බලපාන ක්‍රම කීපයක්ම තියෙන. මේකට අදාළම බලධාරී ආයතනයේ තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කරද්දී අපි බලන්න ඕනේ මේ සංවර්ධන ව්‍යාපෘතිය කරන්නේ කොයි වගේ ප්‍රදේශයකද, කොයි වගේ කලාපයකද, මේ කලාපයේ තියෙන ආපදා තත්ත්ව මොනවද, ඒ ආපදා තත්ත්වයන් වළක්වා ගැනීමට පිළියම් ගනිමින්ද මේ අපි සංවර්ධන ව්‍යාපෘතිය කරන්නේ කියලා. අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් ජුනි මාසයේ පළවෙනිදා ශ්‍රී ලංකාවට ගම් වතුර උවදර මතුවලා තියෙනවා. නායම් අවදානමක් මතුවලා තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාව මේ වෙද්දී පීඩාවට පත් වෙලා තිබෙනවා. එතකොට වර්තමානයේ රටේ ජනතාවගේ හිත්වලට පැන නැගිලා තියෙන කාලීන ගැටලුව තමයි හෙට දවසේදී මොකක් වෙයිද? හෙට දවසේදී ගම් වතුරේද? හෙට දවසේදී නායමක් සිද්ධ වෙයිද? මගේ වගාවට මගේ නිවසට හෙට දවසේදී මොකක් වෙයිද කියන කාරණා පිළිබඳව රටේ ජනතාවට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. එවැනි කාල සීමාවක රටේ බලධාරීන් සහ ජනතාව කතා කරනවා ඉදිකිරීම් ටික යහපත් වුණා නම්, නිවැරදි විදිහට අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති ටික දියත් වුණා නම් මේ තත්ත්වය මීට වඩා යහපත් වෙනවා නේද කියන කාරණා පිළිබඳවත් රටේ බොහෝ දෙනා අද දවසේදී කතා කරනවා. ඉතින් වගකිව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ටෝක් 24 අපි අද හෝරාවක් තිස්සේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව කතා කරන්නට අපේ ටෝක් 24 මැදිරියට අපි පැමිණෙන මෙන් බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. මුලින්ම බොහොම ස්තුතියි. අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින කාල සීමාවක එළියට ගියොත් ධාරානිපාත වර්ෂාවක් තියෙනවා. මේ වගේ කාල සීමාවකත් අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට ඔබතුමාට මුලින්ම බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාටත් මේ ආරාධනා කිරීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි වැඩසටහන පටන් ගත්තොත් බොහොම සරල තැනකින් දැන් නායම් අනතුරු අඟවලා තියෙනවා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට. ඒ වගේම ගම් වතුර අවදානම් තත්ත්වයක් තියෙනවා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට. කොහොමද වර්තමානයේ මේ දැන් ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ අයහපත් කාලගුණික තත්ත්වයත් එක්ක නායම් අනතුරු කොයි වගේද අඟවලා තියෙන්නේ? කොහොමද වර්තමාන තත්ත්වය? ඇත්තටම නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග මේ මාසයේ දින ගණනාවක් තිස්සේම වර්ෂාව ඇදහැරෙනවා. ඒ අනුව පහුගිය මාසේ ගත්තාම 13 වෙනිදාන් පස්සේ දිගටම වර්ෂාපතන කාලයක් බොහෝ ප්‍රදේශවලට ලැබුණා. ඒත් එක්කම ඊයේ වෙන විට මේ වර්ෂාපතනයේ තීව්‍රතාවක් පැමිණියා. ඒ සමග නායම් අවදානමට ලක්වීම නිසා දිවයිනේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ වගේ දිස්ත්‍රික්කවලට නායම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඊයේ දවසේදී ඇතිවෙච්ච වර්ෂාපතනයේ තීව්‍රතාවත් සමග රත්නපුරේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට රතු නිවේදන නිකුත් කරන තත්ත්වයට මේ අවදානම පත් වෙලා තියෙනවා. එතකොට මේක අපේ ඉදිරිය පුරෝකථනය කරොත් මහත්මයා හෙට දවසේදී හෝ ඉදිරිය පිළිබඳව අපිට පුරෝකථනයක් කරන්නට පුළුවන් වෙයිද? ඇත්තටම පහුගිය කාල සීමාවෙම වර්ෂාපතනයක් ලැබිලා තියෙන නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනේ පුරෝකථනය කරන විදිහට අද දිනේදී අපරභාගයේදී සන්ධ්‍යා කාලයේදී මිලිමීටර් 75 ඉක්ම වූ වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම වර්ෂාපතනය ලැබුණොත් ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් අවදානම් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ සමගම මේ නායම් අනතුරු ඇඟවීම ඉදිරියට තවත් පැය 24ක් දක්වා දීර්ඝ වෙන්න පුළුවන්. සමහරක් විට අලුතෙන් ප්‍රදේශ මේ අනතුරු ඇඟවීමේ කලාපවලට එකතු වෙන්නත් ඉඩ තියෙනවා දැනට තියෙන වර්ෂාපතනයේ ලැබීම අනුව. ඔව්. එතකොට මේ ශ්‍රී ලංකාවේ සිටීමේ අපි විවිධ ස්ථාන ගත්තොත් යම් කිසි ස්ථාන මේ රතු කලාප විදිහට නම් කරලා තියෙනවා. මේ කලාප අතරින් වර්තමානයේ වැඩිපුරම අවධානයට ලක් වෙලා තියෙන ලංකාවේ සිටීමේ කොයි වගේ ස්ථානද, මොන ස්ථානයේද? ඇත්තට මේක වර්ෂාපතනයේ ලැබීමේ තීව්‍රතාව අනුව ප්‍රදේශ වෙනස් වෙනවා. ලංකාව ගත්තාම ලංකාවේ දිස්ත්‍රික්ක දැනට අපි 13ක් හඳුනගෙන තියෙනවා නායම් අවදානම වැඩි ප්‍රදේශ විදියට. විශේෂයෙන්ම ගත්තොත් රත්නපුර, කෑගල්ල, බදුල්ල, නුවරඑළිය, කළුතර, මාතර, හම්බන්තොට,
කුරුණෑගල සහ කොළඹ සමහරක් ප්‍රදේශ මේ නායෑම අවදානමට ලක් වෙනවා. ඊයේ ඇතිවෙච්ච වර්ෂාපතනයත් සමග අපි රතු නියෝජන නිකුත් කරලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විශේෂයෙන්ම ගත්තොත් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, කලවාන ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ඈලියගොඩ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. මේ ප්‍රදේශවලට මේ වර්ෂාපතනය අදත් වැඩිපුර ලැබුණොත් මේ තත්ත්වය තව ටිකක් අවදානම් සහගත වෙන්න පුළුවන්. දැනටත් මේ පහුගිය දවස්වල සිදුවෙච්ච වර්ෂාපතනයත් සමග සිද්ධීන් 100කට වැඩි ප්‍රමාණයක් ඇත්තටම ගත්තොත් සිද්ධීන් 120ක් විතර වාර්තා වෙලා තියෙනවා. මේ සිද්ධීන් වලින් බහුතරයක් වාර්තා වෙලා තියෙන්නේ පහුගිය කාලේ ඇතිවෙච්ච නායෑම අපදා තත්ත්වයන් නැවත සක්‍රිය වීමක්. ඇත්තටම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හඳුනාගත්ත නායෑම ස්ථාන මේ වර්ෂාවත් සමග නැවත සක්‍රිය වී. ඒත් සමගම මාර්ග ආශ්‍රිතව සමහරක් නිවාස ආශ්‍රිතව පවතින කණ්ඩික කඩා වැටීම් සහ සමහරක් ස්ථානවල ගල් පෙරලීම් වගේ සිද්ධි වාර්තා වෙලා තියෙනවා. ඒතර මහත්මයා මට පැහැදිලිවම සඳහන් කරන්නට පුළුවන් ද අදහසක් දෙන්නට පුළුවන් ද ඊයේ දවසේදී දාරාන්නිපාත වර්ෂාවක් ඇදහැළුණා. මේ නිසාවෙන් නාය අනතුරු කොච්චර ප්‍රමාණයක් වාර්තා වුණාද කියලා. ඇත්තටම ඊයේ දවසේදී සිදුවෙච්ච සිදුවීම් වාර්තාව ගත්තොත් එහෙම සිද්ධීන් 50ක් විතර වාර්තා වෙලා තියෙනවා ඊයේ දවසේදී. හැබැයි වාසනාවකට ජීවිත හානි හෝ තුවාල වාර්තා වෙලා නැහැ. නමුත් සිද්ධීන් 50කට වැඩි ප්‍රමාණයක් කෑගල්ල සහ රත්නපුර වැඩි ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තියෙනවා. සිද්ධි 50ම වාර්තා වෙන්නේ කෑගල්ල රත්නපුර මේ ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයෙන් තමයි දැනට වාර්තා වෙන්නේ. එතකොට මට දැන් සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්නට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ මේ අයහපත් කාලගුණික තත්ත්වයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට ඕනි. ඒ නිසා මම කාලගුණික තත්ත්වය මදකට පසකින් තියලා මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරොත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විදියට ඔබතුමාලා මොකක්ද කරන්නේ? ඔබතුමාලාගේ සේවාව මොකක්ද? ඔබතුමාලාගේ සේවාව කොයිතරම් ලොකු අපසරීක පිහිටලා තියෙනවද? ඇත්තටම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගත්තොත් ලංකාවේ පවතින රාජ්‍ය එකම ආයතනයේ නායෑම් සහ ඒ ආපදා සම්බන්ධයෙන් කටයුතු කිරීම සම්පූර්ණ සිද්ධ කරන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය. ඒකෝට මේ නායෑම් ශාස්ත්‍රයේ ගත්තහම විශේෂයෙන්ම ලංකාවට ගත්තම ලංකාවට පවතින සුලභම ආපදාව තමයි නායෑම් සහ ගම් වතුර කියන එක. ජීවිත රාශියක් විනාශ වෙන්නේ, දේපොළ විනාශ වෙන්නේ මේ කියන ආපදා දෙකෙන් තමයි බහුතරය. එතකොට ගත්තහම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායෑම් හඳුනා ගැනීම, නායෑම් වළක්වා ගැනීම, නායෑම් සිදුවෙන ස්ථාන ස්ථාවර කිරීම, ඊට පස්සේ නායෑම් සඳහා පූර්ව අනතුරු ඇඟවීම් පැය 24 පුරා දින 365 දවසම නිකුත් කිරීම වාගේ විශාල වපසරියක සිදුවන්නා වූ කාර්යභාරයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විසින් සිදු කරනවා. එතකොට ඔබතුමාලා ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලිවම නායාමක් හෝ ගම් වතුරක් හෝ ආපදාවක් ආවට පසුව නෙමෙයි ඊට පෙර ආතොත් ඔබතුමාලා ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපි හැමදාම ක්‍රියාත්මක වෙන ආයතනයක් නායෑමක් හෝ නැත්නම් ආපදාවක් ඉන්න කලින් අපේ ආයතනයේ පැය 24ම ක්‍රියාත්මකයි. නමුත් අපි මහ ජනතාවට පේන්නේ ආපදාවක් සිද්ධ වෙනාට පස්සේ හෝ ආපදාව සිද්ධ වෙන අවස්ථාවේදී සිදුවෙන ක්‍රියාවලිය පමණයි. නමුත් අපේ කාර්ය මණ්ඩලය, අපේ නිලධාරීන් මේ ප්‍රදේශවල පූර්ණ කාලීනව වැඩ කරනවා හැමදාම පැය 24 පුරා. ඒ කියන්නේ මේ නායෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කරන්න එකපාරට බෑ. ඒ කියන්නේ එවලට ලැබෙන වර්ෂාපතනේ ඇත්තම අගයත් එක්ක රියල් රේන්ෆෝල් එකත් එක්ක අපි මේක නිරීක්ෂණය කරන්න ඕනේ මේ ප්‍රදේශයට කොච්චර වර්ෂාවක් ලැබෙනවද, ඉදිරිපැයේදී මේ වර්ෂාපතනේ වැඩිවීම කොහොමද, ඒකත් එක්ක කොයි ප්‍රදේශවලටද මේ නායෑම් අනතුරු ඇතිවිය හැක්කේ කියලා පුරෝකථනය කරලා ඒ අනුව තමයි මේ නායෑම් අනතුරු ඇඟවීම නිවේදනය පවා නිකුත් කරන්නේ. සාමාන්‍යයෙන් කොච්චර කාල සීමාවකට කලින් ওই පුරෝකථන අනතුරු ඇඟවීම කරන්නට පුළුවන්ද? ඇත්තටම ලැබෙන දත්තත් එක්ක නායෑම් අනතුරක් සිද්ධ වෙන්නේ මිලිමීටර් 150ක වර්ෂාපතනයක් ඉක්මවන්න ඕන අපේ රටේ තියෙන තත්ත්වය අනුව. එතකොට අපි සාමාන්‍යයෙන් මිලිමීටර් 75 ඉක්මවනකොටම අපි ජනතාව දැනුවත් කරන්න ආරම්භ කරනවා. මිලිමීටර් 75ක් යම් ප්‍රදේශයකට ලැබෙනවා නම් අපි කියන ඔන්න දැන් ඔබ ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනේ මිලිමීටර් 75 ඉක්මවලා තියෙනවා. ඒ නිසා ඔබ අවධානයෙන් ඉන්න ඉදිරියේදී අවදානම් ආපදා තත්ත්වයකට ඔබේ ප්‍රදේශයේ පත් වෙන්න පුළුවන්. මේ සීමාව මිලිමීටර් 100 ඉක්මවනකොට අපි දෙවෙනි වර්ගයේ නිවේදනයක් නැත්නම් ඇම්බර් නිවේදනයක් කියලා වර්ණ කීතය අනුව ඇම්බර් නිවේදනයක් නිකුත් කරනවා. දැන් ඔබේ ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනේ වැඩි, ඔබ විමසිලිපත් වෙන්න දැන් අවදානම සම්බන්ධයෙන්. මිලිමීටර් 150 ඉක්මවනකොට තමයි අපි
රතු නිවේදනයක් නිකුත් කරන්නේ දැඩි අවදානම් ස්ථාන අපි කලින් හඳුනගෙන තියෙනවා. මේ ස්ථානවල ජනතාව පදිංචි නම් ඒ ජනතාව තාවකාලික ආරක්ෂාව පතා එම ස්ථානවලින් ඉවත් වෙන්න කියන නිවේදනය. එතකොට සමහරක් වෙලාවට මේ නිවේදනය පැය කීපයක් ඇතුළත නිකුත් කරන්නත් පුළුවන්, දවසක් ඇතුළත නිකුත් කරන්නත් පුළුවන්. ඒක වර්ෂාපතනයේ තීව්‍රතාව අනුව වෙනස් වෙනවා. නමුත් ඒක අපි හැම වෙලේම මේ නිරීක්ෂණය කරමින් අපි ජනතාවට පැය 24 පුරා ලබා දෙනවා. ඒක උදේද දවල්ද රැයද කියන එක නෑ. රැය වුණත් ඒ අවශ්‍ය නිවේදන අපි මාධ්‍යයට සහ ජනතාවට සහ අදාළ බලධාරීන්ට නිකුත් කරනවා. එතකොට ලක්සිරි මහත්මයා දැන් ඔබතුමාලත් සඳහන් කරන ආකාරයට පැය 24ම ක්‍රියාශීලී සහ ක්‍රියාකාරී ආයතනයක් පැය 24ම ජනතාවට මේ නිවේදන නිකුත් කිරීම සිද්ධ කරනවා. ඔබතුමාලගේ රාජකාරිය සිද්ධ කරනවා. නමුත් ඊයේ දවසේදීත් මේ නායම් අනතුරු නිසා තනි එක දවසට අනතුරු 50ක් වාර්තා වෙනවා. ඊට කලින් අවුරුදු ගත්තාමත් ඊට කලින් අවුරුදු වලත් මේ විදිහට අනතුරු ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඔබතුමන්ලගේ සේවාවේ ප්‍රශ්නකුත් නැහැ. පැය 24ම ඔබතුමන්ලා මේ සේවාව ලබා දීම සිද්ධ කරනවා. එතකොට ඇයි අපිට මේ නාය අනතුරු වර්ෂාවක් එද්දි එක දවසකට අනතුරු 50ක් කියන සැලකියුත් තරම් විශාල ප්‍රමාණයක් නේ මහත්මයා. ඇයි අපිට මේක වළක්ව ගන්න බැරි? කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? ඇත්තටම මේ නායම් ආපදා හෝ අනෙකුත් ස්වභාවික ආපදා වළක්වා ගැනීම කියන එක සංකීර්ණ ප්‍රශ්නයක්. මේ වාගේ එකට සම්බන්ධ වෙන කාරණා ගණනාවක් තියෙනවා. එකක් ගත්තොත් එහෙම අපි ඒ කියන්නේ ආපදාවට ලක්වන ප්‍රදේශවල අපි දැන් මේ ආපදා කියන විෂය ඇත්තටම අපේ ලංකාවේ 2005 විතර පස්සේ තමයි මේ ක්‍රමවේදයකට අනුව යන්නේ. නමුත් ඊට කලින් වෙච්ච ඉදිකිරීම ඒ වාගේ ගොඩාක් සංවර්ධන කටයුතු වෙලා තියෙනවා. ඒත් එක්ක හදාපු නිවාස ඒ වාගේ ඒවා ගණනාවක් තියෙනවා. ඊට පස්සේ සංවර්ධන කටයුතු ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. මේ සියලු මේවා ආපදා ප්‍රත්‍යාස්තිකව නැත්නම් ආපදා අවම කරන ක්‍රමවේදයන්ට අනුවම සිද්ධ වෙච්ච ඒවා නෙවෙයි. ඒත් එක්කම අපේ ජනතාව තාමත් සමහරක් ජනතාව ගොඩක් උනන්දුයි මේ ආපදා සම්බන්ධයෙන් පූර්ණ දැනුම් වල සමහරක් ජනතාව මේ පූර්ණ දැනුවත් කිරීම සහ මේ නිවේදන වලට දක්වන මේ සංවේදී භාවයේ යම් අඩුවක් තියෙනවා. දෙවෙනි එක තමයි අපේ සමාජ පිළිගැනීමක් තියෙනවා. අපි මැරුණත් කමන්නේ අපි ඉන්න තැනම ඉන්නවා අපිට බෑ වෙන තැනකට යන්න වගේ ආකල්ප මේ පැත්තෙනුත් තියෙනවා. මිනිස්සු ටිකක් අර ඉන්න තැන දාලා යන්න ප්‍රායෝගික මේ වගේ කරුණු ගණනාවක් නිසා මේ සිද්ධ වෙන ආපදාවලදී ජීවිත හානි, දේපල හානි වාර්තා වෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම 2003, 2007, 2012, 2014, 2015, 2017 ඔබ කියන විදිහට මේ හැම එකදීම ආපදා වුණා. එන්න ආපදාවේ තීව්‍රතාවත් වැඩි වෙනවා. ඒත් එක්කම හැබැයි එක සුබ ලක්ෂණයක් තියෙන්නේ ක්‍රමානුකූලව මේ ආපදාවලින් ජීවිත හානි සිදුවීම යම් ප්‍රමාණයකට 100%ක් නැති වෙලා කියනවනේ යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මේ දැන් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයත් එක්ක බොහෝ ආයතන ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ පමණක් නෙවෙයි බොහෝ ආයතන එක්ක සාමූහික ක්‍රියාමාර්ගයක් ගන්නවා මේ ආපදා අවම කරන්න. ඒකෙදි ඇත්තටම ආපදා සිද්ධ වෙන ස්ථානවලින් ජනතාව වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය, මේ ආපදා කලින් හඳුනගෙන ජනතාව දැනුවත් කිරීම, ඒත් එක්කම ඉවත් නැවත පදිංචි කරවන්න බැරි පොදු ස්ථාන වාගේ ඒවා අපි හිතමු රෝහල්, පාසල්, නගර ඒ වාගේ ඒවා තියෙන ආපදා තත්ත්වය අවම කරන්න පිළියම් ගැනීම මේ වගේ කරුණු ගණනාවක් නිසා යම් ජීවිත හානි වල අඩුවීමක් තියෙනවා. ඒත් එක්කම මේ දැන් තියෙන පූර්ණ අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය නිසා ජනතාව දැනුවත් වෙනවා. නමුත් මේක 100%ක් ප්‍රමාණවත් කියලා කියන්නේ අර වාගේ තත්ත්ව නිසා ක්‍රමානුකූලව ආපදා සිද්ධ වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ වැඩිවීමට තවත් බලපාලා තියෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මේ අවිධිමත් සංවර්ධනය සහ අවිධිමත් ඉදිකිරීම් ක්‍රමවේද නිසා මේ අපේ වෙන සිද්ධ වෙන ආපදා ප්‍රමාණය විශාල ලෙස වැඩි වෙන්න බලපාලා තියෙනවා. ඒතර ලක්සිරි මහත්මයා ඔබතුමා මේ කාරණයක් මතු කරනවා. සමහර ජනතාව ඉන්නවා තමන් ඉපදුණු තැන තමන් හදාගත්තු පැල දාලා කොහෙවත් යන්නට කැමති නැහැ, ස්ථානේ මාරු කරන්නට කැමති නැහැ. මේ සංකල්පේ මේ ආකල්පවල ජනතාව පිරිසක් ඉන්නවා කියලා ඔබතුමා සඳහන් කරනවා. ඉතින් එතකොට ඔබතුමන්ලට හරි රටේ බලධාරීන්ට හරි පුළුවන්නේ කවුරු හරි ගිහිල්ලා යම්කිසි අනාරක්ෂිත තැනක හෝ කාල්ගුණික තත්ත්වය අයහපත් වෙද්දී මේ කැඩී බිඳී යාමකට ලක් වෙන්නට පුළුවන්, ආපදාවකට ලක් වෙන්නට පුළුවන් කියලා හිතන තැනක නිවාසයක් හෝ මොකක් හරි ඉදිකිරීමක් කරන්නට යද්දී ඒ නිවාසයේ හෝ ඉදිකිරීම හරි කරන්නට කලින් පාලනය කිරීමේ ක්‍රමවේදයක් නැද්ද අපේ රට ඇතුලේ? දැනට ඇත්තටම මේ වගේ ඉදිකිරීමක් කරද්දී යම් පාලන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ රටේ පවතින නීති අනුව ඉදිකිරීමකදී පූර්ණ අනුමැතියක් ලබා ගත යුතුයි.
දැනට ඒ අනුමැතිය ලබා ගැනීමට පැමිණෙද්දී නායෑම හෝ ගංවතුර ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනවලින් නිර්දේශයක් ලබා ගැනීම තුළ දැන් නායන ස්ථානයක නම් අපිට පාලනය කරන්න පුළුවන් මේ ඉදිකිරීම මෙම ස්ථානයට යෝග්‍ය නෑ කියලා. නමුත් අපේ රටේ තියෙන එක ගැටලුවක් තමයි සිද්ධ වෙන සියලුම ඉදිකිරීම මේ ක්‍රමවේදය ඇතුළට එන්නේ නැති ගැටලුව දෙන. අපේ රටේ ඉදිකිරීම අපි උදාහරණයක් විදිහට කියමුකෝ 1000ක් ගත්තොත් ඕකෙන් යම් ප්‍රතිශතයක් තමයි මේ ක්‍රමවේදයට ඇතුළත් වෙන්නේ. කියන්නේ අපිට සල්ලි තියෙනවා නම් අපිට ඉඩමක් තියෙනවා නම් අපිට ගැටලුවක් නැහැ. අපි ගයක් හදාගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. නමුත් මේ සියල්ලම මේ ක්‍රමවේදයට අන්තර්ග්‍රහණය කර ගැනීමේ ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. දැන් අපි උත්සාහ කරමින් යන්නේ මේ සියලු ඉදිකිරීම මේ ක්‍රමවේදය ඇතුළට ඇතුළත් කරගන්න. ඉතින් ඒකේ අඩුපාඩුවක් තියෙනවා. නමුත් අපි ඉදිරියේදී බලමු මේ සියල්ලම මේ තැනට ගන්න. එතකොට ඒ වගේ සිද්ධියක් වෙලා අයහපත් කාලගුණික තත්ත්වයක් වෙලා නිවාසයකට යම්කිසි හානියක් සිද්ධ වුණොත් මේකේ වගකීම කවුද බාර ගන්නට ඕනේ? නිවසේ අයිතිකාරයාම වගකීම බාර ගන්නට ඕනේද නැත්නම් බලධාරීන් ආයතනයක් වගකීම බාර ගන්නවද කොහොමද තත්ත්වය? ඇත්තටම ඒ වාගේ ඉදිකිරීමකට පූර්ණ අනුමැතිය අරගෙන නැත්නම් ඒ නිවස ඉදි කරලා තියෙන්නේ මේ නීති රාමුව ආවට පස්සේ නම් ඒ පුද්ගලයාම බාරගත යුතුයි. ඒ කියන්නේ ඉදිකිරීම සඳහා නායෑම් සඳහා අනුමැතියක් ලබා ගැනීම නිර්දේශ කරලා තියෙනවා 2011 වසරේ ඉඳන්. එතකොට ඊයින් පස්සේ කරපු ඉදිකිරීමක්. ඒ ඉදිකිරීම සඳහා මේ නිර්දේශ ලබාගෙන ඒ නිර්දේශයන්ට යටත්ව ඉදි කරලා නැත්නම් ඒ පුද්ගලයා ඒක බාරගත යුතුයි. හැබැයි ඊට කලින් කරපු ඉදිකිරීමක් නම් ඒ කාලේ එහෙම නීති ක්‍රමවේදයක් අපේ තිබිලා නැහැනේ. එතකොට ඒ සඳහා ඒ අදාළ රාජ්‍ය ආයතන ඒ වගකීම බාර ගන්නවා කියන එක නෙවෙයි. නමුත් මේ මනුස්සයාට මේ අවශ්‍ය නැවත පදිංචි කිරීමක් හෝ ඒ ආපදාව ප්‍රතිපූර්ණය කර දීමක් හෝ කරන්න බැඳී ඉන්නවා. නමුත් ඉතින් අපි උත්සාහ කරන්නේ අර වාගේ මේ දැන් නීති රාමුවක් තියෙන නිසා සියලුම ඉදිකිරීම් මේ නීති රාමුව යටතට ගෙනල්ලා අපේ රටේ ආපදා ප්‍රත්‍යාස්තික නිවාස ඉදිකිරීමේ ක්‍රමවේදයකට මේ සියල්ලම එකතු කරගන්න. එතකොට වර්තමාන ඔබතුමාලා රතු නිවේදන නිකුත් කරලා තියෙනවා මේ වර්තමාන මේ ක්‍රියාත්මක වන තත්ත්වයත් එක්ක ඊයේ වර්ෂාවත් එක්ක අපි වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා දිවයිනේ ප්‍රධාන වශයෙන් ප්‍රදේශ දෙකකට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. එකකට ඒ රතු නිවේදන නිකුත් කරලා තියෙන ප්‍රදේශයේ ඇතුලේ අපි මේ කතා කරපු අනවසර ඉදිකිරීම් තියෙනවද? අනවසර ඉදිකිරීම් හැම ප්‍රදේශයකම තියෙනවා. ඒ රතු නිවේදන නිකුත් කරලා තියෙන ප්‍රදේශවලත් අනවසරම කියන්නත් බෑ. සමහරක් ඒවා කියන්නේ විධිමත් නොවන ඉදිකිරීම්. එතකොට ඒ ජනතාවට කලින් පැහැදිලි කිරීමක් කරලා දෙන්නේ නැද්ද? ඔබ ඉන්නේ මේ අවිධිමත් ඉදිකිරීමක් ඇතුලේ කාල්ගුණික තත්ත්වය අයහපත් වුණොත් ඔයගොල්ලන්ගේ ගෙදරට ජීවිතවලට හානියක් සිද්ධ වෙන්නට පුළුවන් කියලා පැහැදිලි කිරීමක් කරලා දෙන්නේ නැද්ද? ඇත්තටම පැහැදිලි කිරීමක් කරලා දීලා තියෙන්නේ. මේ නායෑම් ආපදා කලාපවල බොහෝ ආපදාවට ලක්වෙන සියලුම නිවාස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් ඉංජිනේරුවරු විසින් පරීක්ෂා කරලා මේ නිවාස කාණ්ඩ 3ක් යටතේ හඳුනාගෙන තියෙනවා. නායෑම් හෝ කණ්ඩි කඩා වැටීම් හෝ ගල් පෙරලීම් සඳහා අධි අවදානම් නිවාස, මධ්‍ය අවදානම් නිවාස සහ අඩු අවදානම් නිවාස. මේ සියලු දෙනාම දැනුවත් කරලා තියෙනවා ඔබ ඉන්නේ අධි අවදානම් කලාපයක, ඔබ ඉන්නේ මධ්‍ය අවදානම් කලාපයක, ඔබ ඉන්නේ අඩු අවදානම් කලාපයක කියලා. එතකොට ඒකෙදි මේ අධි අවදානම් පිරිස් තමයි නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට ඇත්තටම ඇතුළත් කරගන්නේ. මධ්‍ය අවදානම් නිවාසවල ඉන්න ජනතාවට අපි දීලා තියෙනවා කියන්නේ තාක්ෂණික නිර්දේශයන් ඔබේ ප්‍රදේශයේ තියෙන අවදානම් තත්ත්වය අවම කර ගැනීමට මේ වාගේ ඉඩම් පරිහරණ සැලසුම් ක්‍රමවේද අනුගමනය කළ යුතුයි කියලා. ඉතින් මේ ජනතාව දැනුවත් කරලා තිබ්බත් ජනතාවට ඒ හඳුනා දීලා තිබ්බත් සමහරක් අවස්ථාවලදී අර මම ඉස්සෙල්ලා කිව්වා ජනතාව දැනම දින්නේ. ජනතාව සමහරක් ස්ථානවලදී දැනත් ඉන්නවා. සමහරක් වෙලාවට ජනතාවට ඒ නිවේදනයේ ඒ නිසි වෙලාවේදී නොයන තාක්ෂණික ගැටලුත් තියෙනවා. මම සරල උදාහරණයක් ඔබතුමාට කිව්වොත් මේ දැන් මේ දවස්වල දිවයිනේ පවතින විදුලි කප්පාදුව නිසා මේක තාක්ෂණික ගැටලුවක් අපිට තියෙන අපේ ස්වයංක්‍රීය වර්ෂාපතන මානවල දත්ත ලැබීම ඒ ප්‍රදේශවල මේ sannivedana කුළුණු වල විදුලි එන හිටීමත් සමග අපේ වර්ෂාපතන මානවල දත්ත නිසි වෙලාවට ලැබෙන්නේ නැතුව යනවා. ඒකට තාක්ෂණිකව අපිට ඒක පුරෝකථනය කරන්න බැරි වෙලා තියෙනවා මේ ඉදිරි පැයේදී දෙකේදී මේ ප්‍රදේශයේ වර්ෂාපතනේ ලැබෙයිද කියලා.
එතකොට ඒකට අපි ක්‍රමවේදයක් හදලා තියෙන මහජනතාවට කියන්නේ වර්ෂාපතනේ මනින්ද සරල උපකරණ දීලා ඒ දත්ත ලැබුණාට පස්සේ ඒ දත්තයි ස්වයංක්‍රීයව ලැබෙන දත්තයි මේ සියල්ලම එකතු කරලා අපිට නිවේදනය නිකුත. මේකෙදි සමහරක් මහජනතාව ඒ තමන් මැනලා දිය යුතු දත්තේ වෙලාවට නිසි වෙලාවට අපිට ලබා නොදීම තුළ පුරෝකථනය කරගන්න ගැටලු සහගත තත්ත්වයක්. ඉතින් මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් තමයි මේ ඇත්තට මේ ක්‍රියාවලිය මෙහෙවගෙන යන්නේ. ඒතර ලක්සිරි මහත්මයා දැන් අපිට ඊළඟට පණ නගින ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවට යම්කිසි ප්‍රමාණයක වර්ෂාපතනයක් ආව ගමන්ම ලංකාවේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වෙනවා විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ. අපි ඊයේ සහ අද දැක්කා කොළඹ ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් මේ විදිහ ජලයෙන් යට වෙලා තියෙනවා. ඒ වගේම කොළඹින් බැහැර ඇතැම් ප්‍රදේශත් මේ විදිහටම ජලයෙන් යට වෙලා නායාමයේ අනතුරු වලට මිනිසුන් ලක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නත් එක්ක බොහෝ දෙනෙක් කතා කරනවා මේකට හේතුව අනවසර ඉදිකිරීමද එහෙමත් නැත්නම් ඇත්තටම රට තුල තියෙන මේ නගරය ඇතුළේ තියෙන භූගෝලීය පිහිටුමේ ප්‍රශ්නයක්ද? මොකද ඔබතුමා හිතන්නේ? ඇත්තටම ගත්තොත් මේ කාරණාවේදී මම පැහැදිලි කරන්න ඕන ගම් වතුර ඇති වෙන්න බලපාන ක්‍රම කීපයක්ම තියෙනවා. ඇත්තට මේකට අදාළම බලධාරී ආයතනය තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව. මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම්. මේ ගම් වතුර ඇතිවීමට එකක් තමයි වර්ෂාපතනයේ තීව්‍රතාව බලපානවා. ඒ ප්‍රදේශයේ තියෙන භූගෝලික පිහිටීමට දරා ගන්න බැරි වෙයි තීව්‍ර වර්ෂාපතනයක් ක්ෂණිකව ලැබුණොත් එහෙම ක්ෂණික ගම් වතුර ගැලීමක් යම් ප්‍රදේශයකට ඇති වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි යම් ප්‍රදේශයක භූගෝලීය පිහිටීම අනුව ඒ ප්‍රදේශයට ආවේනික ගම් වතුර තත්ත්වයන් එන්න පුළුවන්. සරල උදාහරණයක් කිව්වොත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරය ගත්තාම රත්නපුර හැම අවුරුද්දෙම වාගේ වර්ෂාවත් සමග ගම් වතුරකට යට වෙනවා. ඒ හේතුව ඒ රත්නපුර නගරයේ තියෙන භූගෝලීය පිහිටීමත් එක්ක රත්නපුරේ ඉඳලා මේ මුහුදු මට්ටමට අඩි 30ක 35ක විතර වාගේ බැස්මක් තමයි තියෙන්නේ. නමුත් කළුගඟේ ගත්තාම රත්නපුරෙන් උඩට ලොකු බෑවුමක් තියෙනවා කෙටි දුරක් ඇතුළත. ඉතින් ඉහළ ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනයේ ශනිකව ගලාගෙන ඇවිල්ලා එතනින් එහාට ගලාගෙන යෑමේ වේගය අඩු භූ පිහිටීමක් තුළ රත්නපුර නගරයේ යට වෙන භූගෝලීය පිහිටීමෙන්. ඒ තත්ත්වය තව තීව්‍ර වෙලා තියෙනවා සමහරක් වෙලාවට ගඟ දෙපසේ ඇති කරලා තියෙන ඉදිකිරීම් කටයුතුත් එක්ක. අපි කොළඹ වගේ ප්‍රදේශයක් ගත්තොත් එහෙම කොළඹ භූගෝලීය පිහිටීම තැනිතලා ප්‍රදේශයක්. තීව්‍ර වර්ෂාපතනයක් ලැබුණොත් නැත්නම් වැඩි වර්ෂාපතනයක් ලැබුණොත් ඒකත් අර වාගේ ශනික ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්ක මේ සංවර්ධන කටයුතු වලදී ඉදිකිරීම් වලදී සමහරක් වෙලාවට ඒවට අවශ්‍ය ක්‍රමෝපායන් නැත්නම් ඒ පිළියම් නොගැනීම මතත් මේ තත්ත්වය තීව්‍ර වෙන අවස්ථා නිරීක්ෂණය වෙනවා. ඉතින් මේ සියල්ලම සංකලනය කරලා තමයි මේක ඇත්තටම අපිට පාලනය කරගන්න වෙන්නේ. සංවර්ධන කටයුතු නිසා අපේ රටට ගම් වතුර අවදානමක් වැඩි වුණාද කියන කාරණා පිළිබඳව කතා කරන්නට ඕනි. ඊට පෙර ඔසූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපේ විරාමයෙන් අනතුරුව කතා කරන්න ලක්සිරි මහත්මයා එක්ක. ලක්සිරි මහත්මයා දැන් අපේ විරාමයට යද්දී කතා කරමින් හිටිය කාරණය රටක ඇතුලේ තියෙන භූගෝලීය පිහිටුමත් එක්ක කොහොමත් වර්ෂාපතනයක් ලැබෙනවා නම් අයහපත් කාලගුණක තත්ත්වයක් තියෙනවා නම් යම්කිසි ප්‍රමාණයක් ජලයෙන් යට වෙනවා. අපිට ඒකත් එක්ක එකඟ වෙන්නට පුළුවන්. නමුත් වර්තමානයේ මේ ශ්‍රී ලංකාවේ ජලයෙන් යට වෙන ප්‍රමාණය සහ ප්‍රදේශ දිහා බලපුවාම ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ සාමාන්‍යයෙන් භූගෝලීය පිහිටුමක් තියෙද්දී යට වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් ජලයෙන් යටවීමකට ලක් වෙනවා කියලා? ඇත්තටම ගත්තාම දැන් වාර්තා වෙන තත්ත්වයක් එක්ක සමහරක් ප්‍රදේශ සමහරක් පිට ඉස්සර යට නොවුණු ප්‍රදේශ දැන් යට වෙන්න තියෙනවා. ඉස්සර යට වෙච්ච ප්‍රදේශ සමහරක් වෙලාවට ඊට වඩා වැඩි ප්‍රමාණයක් යට වෙනවා. බොහෝ වෙලාවට මේ භූගෝලීය පිහිටීම නිසා නෙවෙයි එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. සමහරක් වෙලාවට වර්ෂාපතනයේ තීව්‍රතාව නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් නිරීක්ෂණය කරලා තියෙන විදිහට ලෝකයේම කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කරන විදිහට මේ පහුගිය වසර ගණනාව තුළ පහුගිය කාල පරිච්ඡේදය තුළ මේ වර්ෂාපතනයේ ලැබීමේ තීව්‍රතාව වැඩි වෙනවා. මම සරල උදාහරණයක් විදිහට කිව්වොත් ඉස්සර අවුරුද්දකදී ලැබෙන වර්ෂාපතනය අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මේ මැයි මාසේ ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 1000ක් කියලා හිතුවොත් ඒක දින 10ක් හරි 15ක් තුලදී නම් ලැබුණේ මේ වර්තමානයේ වෙනකොට මැයි මාසයේදී ඒ වර්ෂාපතනය ලැබෙන්නේ දින 3ක් විතර. අර වර්ෂාපතනයේ ප්‍රමාණය මිලිමීටර් 1000ම මේ දින දවස් 3කදී ලැබෙනවා. ඉස්සර දවස් 10කදී ලැබෙනවා. එතකොට මේ ලැබෙන වර්ෂාපතනයේ තීව්‍රතාවයේ වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා
ලෝකයේම තියෙන මේ ප්‍රවණතාවය ගත්තා. එතකොට ඒ නිසා ඒ තීව්‍රතාවය වැඩි වීම නිසාත් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේවා ගැන සැලකිල්ලක් නොදක්වලා ඒවා ගැන හරියට පූර්ව කථනය නොකර අපි සංවර්ධනය කිරීමක් කළොත් ඒ සංවර්ධනය කිරීමේදී අවශ්‍ය පියවරයන් නොගත්තොත් ඒ තුලත් මේ ගම් වතුර තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකේම බලපෑමක් වෙන්න පුළුවන් මේ තියෙන තත්ත්වය. ඒ නිසා අපි ඉදිරියේදී සංවර්ධනය කරද්දී මගේ නම් යෝජනාව මේ කරුණු කෙරෙහි දැඩි අවධානයක් අපි අනිවාර්යෙන් රටක් විදියට ජාතියක් විදියට යොමු කළ යුතුයි. නැත්තම් මේ තියෙන ආපදා තත්ත්වය තවදුරටත් වැඩි වෙනවා මිසක් අපිට මේක අඩු කරගන්න හෝ අවම කරගන්න බැරි මට්ටමකට එන්න. ඔබතුමා පිළිතුරු දෙකක් මට ලබා දෙන එකක් වර්ෂාපතනය අනෙක් වර්ෂවලට වඩා විශාලයි. අනෙක් පිළිතුර තමයි සංවර්ධනය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා. සංවර්ධනය පිළිබඳව තියෙන ප්‍රශ්නේ මම තවදුරටත් පස්සෙකට තියලා වර්ෂාව වැඩිවීම පිළිබඳව මට ඔබත් එක්ක තවදුරටත් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. දැන් මේ වර්ෂාව වැඩිවීම පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේදීත් වර්ෂාව වැඩි නම් මේ වර්ෂාව වැඩිවීම ආරම්භ වෙන්නේ කොච්චර කාල සීමාවකින්ද? දැන් අවුරුදු කීයකින්ද මෙහෙම වර්ෂාව වැඩි කරලා මේ වර්ෂාපතනයේ තීව්‍රතාව වෙනස් වීම පහුගිය දශක දෙකක් විතර කාලය තුල දෙකක් තුනක් වගේ කාලය තුල ක්‍රමිකව මේ තීව්‍රතාවය වැඩි වෙමින් පවතිනවා. ඉතින් මේක සමහරකට ගෝලීය මේ බලපෑම් රාශියක් එකතු වෙන්න පුළුවන්. නමුත් දැනට තියෙන නිරීක්ෂණයන්ට අනුව එවැනි වැඩිවීමක් නිරීක්ෂණය කරන. ඒ නිසා තමයි දැන් එන්න මේ ආපදා තත්ත්වයන් වැඩි වෙන්න පටන් අරන්. ඒතකොට ලක්සිරි මහත්මයා දැන් අපි දශක මේ ගණනාවක් තිස්සේ ඉඳගෙන කාලගුණික තත්ත්වය අන්වේෂණය කරනවා ඔබතුමන්ලා. ඒතකොට වර්ෂාපතනය වැඩි වෙනවා කියලා ඔබතුමන්ලා දන්නවා. මේක බලධාරීනුත් සමහර විට දැනුවත් ඇති. එතකොට අපිට ඊට හරියන ආපදා ආම්පන්නටක සූදානම් කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ තාමත්. අපි දන්නවා නම් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වර්ෂාව වැඩි වෙනවා කියලා. අපික ගිය අවුරුද්දේ දැනන් හිටියානම් ගිය අවුරුද්දෙත් නායකීය ප්‍රදේශ ටික ගිය අවුරුද්දෙත් ගම් වතුරෙන් යටවිත්ත ප්‍රදේශ ටික මේ අවුරුද්දෙත් එහෙම වෙන්න බෑනේ. එහෙම වෙනවා නම් අපි ඒකට මුකුත් පිළියම් ටිකක් යොදලා නෑනේ. ඇත්තටම පිළියම් අරගෙන තියෙන්නේ. පිළියම් ගත්තට ඒ ගත්ත පිළියම් ප්‍රමාණය 100% ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. මේකෙදි ඇත්තටම විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් මොනවද එහෙම අරගෙන තියෙන පිළියම් අපි? ඇත්තටම ගරන් තියෙන පිළියම් ගත්තොත් එහෙම මේ නායම් හෝ ගම් වතුර ආපදා තත්ත්වයන් අවම කරන්න පිළියම් රාශියක් අරන් තියෙනවා. උදාහරණයක් විදිහට මම නායම් ශේෂ්ත්‍රය ගත්තොත් නායම් ශේෂ්ත්‍රයේදී ආපදාවට ලක් වෙන පවුල් හඳුනගෙන ඒගොල්ලෝ නැවත පදිංචි කරන්න. ඒගොල්ලෝ ආපදාවත් සමග ජීවත් වීමේ ක්‍රමවේදයකට පුහුණු කරන්න. ඒගොල්ලෝ ඊට පස්සේ තමන්ගේ ප්‍රදේශයේ සිදුවෙන ආපදා තත්ත්වය අවම කරගන්න ජනතාවක් විදියට ගත හැකි මේ ඉඩම් පරිහරණ ක්‍රමවේදයන් සැලසුම් කිරීම. ඊට පස්සේ ඒගොල්ලෝ නායම් සමග ජීවත් වීමට පුහුණු කරලා දැනුවත් කරලා ඒගොල්ලෝ හදිසි ආපදා තත්ත්වයකදී తాවකාලික ඉවත් වෙන්න ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒත් එක්කම රජයක් බලධාරීන් ආයතන විදියට ඒ ප්‍රදේශවල තියෙන ආපදා තත්ත්වය අවම කරන්න ගත හැකි ස්ථාවර ක්‍රමවේද ක්‍රියාත්මක කරනවා. මේ වගේ ඒත් එක්කම තව ආයතන විදියට මේ නායම් පුරෝකථනය කරලා වර්ෂාව පුරෝකථනය කරලා නායම් පූර්ණ අනතුරු ඇඟවීම් ලබා දෙන එක. මේ වගේ කටයුතු. ඒත් එක්කම ගම් වතුර සම්බන්ධයෙන්ුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එවැනිම කාර්යභාරයක නියැලෙනවා. නමුත් ඒ සියල්ලම ප්‍රමාණවත් නැතුව නිසා තවදුරටත් මේ තත්ත්වය සිද්ධ වෙනවා. ඉදිරියේදීත් ඉතින් මේ ක්‍රියාවලිය ඇත්තනම ක්‍රියාත්මක කරමින් පවතින ආපදා කළමනාකරණ ශේෂ්ත්‍රය ගත්තාම අපේ රටේ මේක ස්ථාපිත වෙලා 2005 දී තමයි පාර්ලිමේන්තු පනතක් ක්‍රියාත්මක වෙලා මේ ආයතන ව්‍යුහය ස්ථාපිත වෙලා මේක ක්‍රමවේදයකට අනුව යන්නේ. ඉතින් මං හිතනවා අනිත් ආයතනයක ගත්තාම අනිත් ශේෂ්ත්‍රයක ගත්තාම ආපදා කළමනාකරණ විශේෂ ශේෂ්ත්‍රය තාම ලංකාවට ලදරුවේ කවුරුදු 15ක් 17ක් වගේ වයසක තියෙන්නේ. ඉතින් මේක ඉදිරියේදී මේක ජාතික අවශ්‍යතාවයක් විදිහට සැලකිල්ලට අරගෙන මේ ක්‍රමවේදය තවත් මීට වඩා හොඳ ක්‍රමවේදයකට අපි අනිවාර්යෙන් සකස් කළ යුතුයි. ඒ සඳහා යන ගමන මේ යනවා. ඒකෙදි අර වගේ අපදා තත්ත්වයන් නිරීක්ෂණය කරන්න ලැබෙනවා. ඔව්. එතකොට අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙනවා. ඊළඟ පැත්තට යොමු වෙනවා. කොටසට යොමු වෙනවා. ඔබතුමා සඳහන් කරන මේ සංවර්ධන ව්‍යාපෘතිත් එක්ක මේක යම්කිසි අවදානමක් තියෙනවා කියලා. එතකොට කොහොමත් අපි 2009 යුද්ධේ නිමා කිරීමෙන් අනතුරු අපේ රටේ ක්‍රියාත්මක වුණේ අඛණ්ඩව සංවර්ධන ව්‍යාපෘති පමණමයි ක්‍රියාත්මක වුණේ. හැබැයි එහෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලත් තවමත් කොළඹ ජලයෙන් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ප්‍රධාන ආර්ථික නගරය කොළඹ ජලයෙන් යට වෙනවා. ඒ වගේම දිවයිනේ බොහෝ ප්‍රධාන ප්‍රදේශ ජලයෙන් යට වෙනවා. නාය අනතුරු තියෙනවා. මේ සංවර්ධන ව්‍යාපෘති
ව්‍යාපෘතිත් මේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා බලපෑම් එල්ල වෙන්න ජලයෙන් යට වෙන්නට නාය අනතුරු වෙන්නට හේතුවක් වුණාද? සංවර්ධන ව්‍යාපෘති 100%ක්ම හේතු වුණා කියලා නෙවෙයි මම කියන්නේ. සමහරක් අපි ඇත්තටම සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කරද්දී අපි බලන්න ඕනේ මේ සංවර්ධන ව්‍යාපෘතිය කරන්නේ කොයි වගේ ප්‍රදේශයකද, කොයි වගේ කලාපයකද, මේ කලාපයේ තියෙන ආපදා තත්ත්ව මොනවද, ඒ ආපදා තත්ත්වයන් වළක්වා ගැනීමට පිළියම් ගනිමින්ද මේ අපි සංවර්ධන ව්‍යාපෘතිය කරන්නේ කියලා. මේ කාර්යවත් ආයතනයකට මේ දෝෂයක් පවරනවා නෙවෙයි. අපි හිතමුකෝ A කියන නගරේ ඉඳන් B කියන නගරයකට අපි ප්‍රවාහනය සඳහා යම් මාර්ගයක් ඉදි කරන්න ඕන කියලා. අපි මේ A නගරේ ඉඳන් B කියන නගරයට මාර්ගය ඉදි කිරීම පමණක් අපේ හිතේ තියාගෙන අපි මේ ව්‍යාපෘතිය කරොත් අපිට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. අර වාගේ එක සමහරක් වෙලාවට අවිධිමත් සංවර්ධනය. මේ A නගරේ ඉඳන් B නගරයට යනකොට මේ මාර්ගයේ සමහරක් වෙලාවට දැඩි නායයම් අවදානම් කලාපයක් පහු කරන්න පුළුවන්. එතකොට අපි ඒ කලාපෙදි මේ සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරද්දී මේ නායයම් ස්ථාවර කරන්න, නැත්නම් නායයම් ආපදාව වළක්ව ගන්න, නැත්නම් පවතින නායයම් හඳුනගට ඒවට පිළියම් යොදමින් මේ ව්‍යාපෘතිය කරන්න අපි සැලසුම් කරන්න. ඒ වගේම තමයි සමහරක් වෙලාවට අපි මේ A නගරේ ඉඳන් B නගරයට මාර්ගය ඉදි කරද්දී සමහරක් වෙලාවට ගම් වතුරට ලක් වෙන ප්‍රදේශ තියෙනවා. එහෙම නැත්නම් මේ ඉදි කිරීමේ ක්‍රමවේදය නිසා ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මාර්ගයේ ගම් වතුරෙන් යට නොවන විදිහට සැලසුම් කරගන්නත් ඕන. මේ මාර්ගයේ ඉදි කිරීම නිසා ගම් වතුර තත්ත්වයක් ඇති නොවන විදිහට මේක සැලසුම් කරගන්නත් ඕන. එතකොට මේ සැලසුම් කිරීමේ ක්‍රියාවලියේදී සමහරක් වෙලාවට අපේ අතීතයේ කරපු නැත්නම් පහුගිය කාලේ කරපු ව්‍යාපෘති වල යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. හරි, ඒ නිසා මේ තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. ඒත් එක්ක මම කලින් කිව්වා වගේ අර වර්ෂාපතනයේ තීව්‍රතාව තවත් නොයෙකුත් හේතු බලපාන්න පුළුවන්. ඒ නිසා මේ අපි සංවර්ධනය කියන එක අපි ගොඩක් වෙලාවට භෞතික සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්නේ අපිට අධිවේගයෙන් යන්න පුළුවන් මාර්ගයක් හෝ නැත්නම් තද බදයෙන් තොර මාර්ගයක් හෝ ඒ වගේ සංවර්ධනයක් බලාපොරොත්තු වුණාට අපි ඇත්තටම අරවා කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කරන්න නැහැ. මම ඒ සරල උදාහරණයක් කිව්වේ අපේ එකම අරමුණ විය යුත්තේ ඒ ඉඳන් B වලට ගමන් කිරීම නෙවෙයි. මේ මාර්ගයේ යද්දි මේ මාර්ගයේ කොයි වගේ සැලසුම් කරගත්ත යුතුද කියන එක පිළිබඳ අපි දැඩිසේ හිතන්න ඕනේ. එතකොට එවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ඔබතුමාගේ උදාහරණෙම පැහැදිලි කරොත් A සිට B දක්වා මාර්ගයක් ඉදි කරනවා නම් මේ මාර්ගයේ ඉදි කරද්දී ඉදි කිරීම පිළිබඳව ඔබතුමන්ලත් එක්ක සාකච්ඡා කිරීමක් සිද්ධ වෙන්නේ නැද්ද? කාලගුණික අයහපත් කාලගුණික තත්ත්වයක් තිබ්බොත් හානියට පත්වන ප්‍රදේශ තිබෙනවාද? නායන ප්‍රදේශ තියෙනවද? මේ මාර්ගයේ ඉදි කරොත් ගම් වතුරට යට වෙන්නට පුළුවන්ද? මේ දේවල් පිළිබඳව ඔබතුමන්ලානේ දැනුවත් පාර්ශවයේ ඔබතුමන්ලත් එක්ක සාකච්ඡා කිරීමක් සිද්ධ වෙන්නේ නැද්ද? ඇත්තටම දැන් වෙනකොට ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් වෙනකොට ඒ වගේ සංවර්ධන ව්‍යාපෘති වලින් බලපෑකි අහිතකර බලපෑම් නැත්නම් ඒ සංවර්ධන ව්‍යාපෘතියට හෝ සංවර්ධන ව්‍යාපෘතිය නිසා අනෙකුත් මහ ජනතාවට ප්‍රදේශවලට වෙන ඒවා පිළිබඳ පුරෝකථනය කරලා ගත හැකි ක්‍රියාමාර්ග දැන් වෙනකොට ගන්නවා. නමුත් සමහරක් පහුගිය කාලේ වෙච්ච ඒවා 100% මේ පිළියම් අරන් නැති අවස්ථාත් නිරීක්ෂණය වෙනවා. ඒවා තුලත් ඉතින් ඒ වාගේ ගැටලු සහගත තත්ත්වයන් පැන නගිනවා. දැන් මේ වෙනකොට හැබැයි ඒක යම් ක්‍රමවේදයකට ඇවිල්ලා මේ ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘතිවලදී වෙන ස්වභාවික ආපදා හෝ නැත්නම් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් අවම කරගන්න ගත හැකි ක්‍රියාමාර්ග ගණමින් පවතින. ඒ කියන්නේ දැන් සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දී මේ පිළිබඳව ඔබතුමන්ලත් එක්ක සාකච්ඡා කිරීමක් සිද්ධ වෙනවා එහෙමද? ඇත්තටම දැන් සාකච්ඡා කරනවා සහ ඒ අවශ්‍ය පිළියම් ගන්නවා. දැන් හරි සාකච්ඡාවක් වෙන එක වටිනවනේ. ඒකම ඊළඟට පැනනගෙන ප්‍රශ්නය තමයි දැන් මේ සංවර්ධන ව්‍යාපෘතියක් හෝ වේවා මාර්ගයක් ඉදි කිරීමක් හෝ වේවා මේක නිසි ආකාරයෙන් නිසි ප්‍රමිතියකට ඉදි කරා නම් ගම් වතුර තත්වයක් එන්නේ නැති වේවි නායාමක් සිද්ධ වෙන්නේ නැති වේවි කියලා ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නටත් පුළුවන්. ඔබතුමා මොකද හිතන්නේ මේ අපේ රටේ ඉදි කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මේවා නිසි ප්‍රමිතියටමද ඉදි කරලා තියෙන්නේ? ප්‍රමිතිය සම්බන්ධව ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් ඒවා ඉදිකිරීම් වලදී ඉදිකිරීමේදී මේ ප්‍රමිතිය කියන එක පැති ගණනාවක් ඔස්සේ බලන්න පුළුවන්. අපි උදාහරණයක් කියමුකෝ. ඉදිකිරීමේදී මේ ඉදිකිරීම් කරන ව්‍යුහයේ ප්‍රමිතිය කෙනෙකුට බලන්න පුළුවන්. ඉදිකිරීම් ව්‍යුහවල අපි මාර්ගයේ කියමුකෝ මාර්ගයේ කාපට් අතුරනේ ප්‍රමිතිය හොඳ තත්ත්වයේ තියෙන්න පුළුවන්. මාර්ගයට යොදන පාලම් වල ප්‍රමිතිය හොඳ තත්ත්වයේ තියෙන්න පුළුවන්. මේ එක පැත්තක ප්‍රමිතිය. හැබැයි දෙවෙනි පැත්තේ ප්‍රමිතිය කියන්නේ ඒ කියන්නේ ඉදිකිරීමක් අපි කරද්දී අපි හිතමු කඳුකර ප්‍රදේශයක් කරා ගමන් කරද්දී
බොහෝ වෙලට පස් කැපෙනවා නම්, කණ්ඩි කැපෙනවා නම්, බෑවුමට හානි වෙනවා නම් ඒක සමහරක් වෙලාවට ඒ ප්‍රදේශයේ ගැළපෙන ප්‍රමිතිය නෙවෙයි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රමිතිය කියන එක පැති ගණනාවක් ඔස්සේ බලන්න පුළුවන්. බොහෝ සෙයින් ගත්තාම අපේ ඉදිකිරීම වලදී සරලම ඉදිකිරීමක් උදාහරණයක් ගත්තොත් ගොඩක් වෙලාවට අපි හුරු වෙලා දෙන්නේ ගියක් ගත්තොත් කඳුකර ප්‍රදේශයක ගියක් හදද්දී අපි කණ්ඩියක් කැපුවා, පස් ටිකක් බෑවුමේ පිරෙව්වා, ඒකේ ගෙපලක් සකස් කරලා ඉදිකිරීමක් කරන්න. ඒත් මේ වගේ ඉදිකිරීමක් කරපුවාම ඇත්තට මේක භූමියට අර ප්‍රමිතියෙන් තොර නෙවෙයි භූමියට යෝග්‍ය නොවන ඉදිකිරීමක් වෙන්නේ. ඒ භූමියට හානි නොකර, භූමියට අවම හානි වෙන විදිහට, භූමියට ගැළපෙන විදිහට ඉදිකිරීමක් කරනවා නම් අපිට ආපදා තත්ත්ව අවම කරගන්න ගොඩක් වෙලාවට පුළුවන්. ලංකාවේ ගත්තොත් නිවාස වැඩි ප්‍රමාණයක් මම ශේෂ්ත්‍රයේ නිරීක්ෂණය කරලා තියෙන හින්දා දන්නවා බොහෝ නිවාස කඳුකරේ තියෙන ඒවා ඉදිකරන්න ගෙපලක් කපලා ඒක මත තමයි ගේ හදලා ගේ පිටිපස්සේ මේ අඩි 10ක 12ක සමහරක් දැන්වල අඩි 20 25 උස කණ්ඩි තියෙනවා. බහුතරයක් වෙන්නේ ඒ වාගේ කණ්ඩි කඩා වැටීම නිසා වෙන හානි. මේවා සමහරක් ඒවා ඒ කණ්ඩි කඩා වැටීම ලොකු නායකයාමක් දක්වා වෙන්න පුළුවන්. ඉතින් මේක නිවාස ඉදිකිරීමේදීත් මේ ගැටලුව අපි නිරීක්ෂණය කරනවා. වෙනත් සමහරක් ඒ කියන්නේ රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි ඉදිකිරීමේදීත් මේ தත්ත්වය නිරීක්ෂණය වෙනවා. සමහරක් පොදු සංවර්ධන කටයුතු වලදීත් සමහරක් ලාවට අපේ මාර්ග පද්ධතිය සමහරක් මාර්ග වර්ෂාකාලෙදී යන්න බෑ. බොහෝ වෙලාවට මාර්ග කණ්ඩි කඩා වැටීම් නායෑම් නිසා අවහිර වෙලා. ඉතින් ඒ වේදී විවිධ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න රාශියක් තියෙනවා. නමුත් ඉතින් මේ ගැටලුව අපි අවම කරගෙන ඉදිරියේදී අපි මේ කරන සංවර්ධනයේ ඒ හානි අවම වෙන විදිහට සැලසුම් කරගෙන මේ සියලුම ආයතන ඒකාබද්ධ වෙලා මේ ආපදා අවම වෙන අයරින් සංවර්ධනය කළ යුතුයි, සැලසුම් කළ යුතුයි. ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මම අර මුලදී යොමු කරපු ප්‍රශ්නේ මට ආයෙනවා. මම මේ ප්‍රශ්නේ තවත් සරලව ඔබතුමාගෙන් අහුවොත් මේ ඉදිකිරීම මේ නායම් වලට සහ ස්වභාවික අනතුරු මිනිසා විසින්ම නිර්මාණය කරගත්තු දෙයක්ද එහෙමත් නැත්නම් මේ අපේ රටේ තියෙන භූගෝලීය පිහිටුමේ ප්‍රශ්නයක්ද කියන එක. මේක අපි සරලව මේ විදිහට මම ඔබතුමාගේ ප්‍රශ්නේ අහුවොත් අපි හිතමු අපේ රටේ ලංකාව ඇතුලේ ගොඩනැගිලි මුකුත් නැහැ. මිනිස්සු හදපු ඒවත් නැහැ. ඒ දඩු පාලම් කිසිම දෙයක් නැහැ. සංවර්ධන ප්‍රති මුකුත් නැහැ. එතකොට ලංකාව කියන මේ තනි ඉඩම මේකේ තියෙන භූගෝලීය පිහිටුම සාමාන්‍යයෙන් ගම් වතුරට යට වෙන නාය යන එහෙම භූගෝලීය පිහිටුමක්ද ශ්‍රී ලංකාවට තියෙන්නේ? ඇත්තටම භූගෝලීය පිහිටීමයි භූවිද්‍යාත්මක පිහිටීමයි මේ සියලුම කාරණා ගත්තාම මේ කියන ස්වභාවික ආපදා විය හැකි තත්වයක් තියෙනවා ලංකාවට. මම සරල එක උදාහරණයක් දෙන්නම්. මේසු කිසිම ජන ජීවිතයක් කිසිම දෙයක් නැති සිංහරාජ්‍ය වනාඩවිය ඇතුළෙත් නායෑම් සිද්ධ වෙනවා. 2003 දී මම ඒ ප්‍රදේශයේ නිරීක්ෂණය කරනකොට නායෑම් ආපදා පරීක්ෂා කරනකොට මේ සිංහරාජ අඩවිය ඇතුලේ සිද්ධ වෙච්ච නායෑම් නිසා ගංගා අවහිර වෙලා පල්ලෙහා ප්‍රදේශ විශාල වශයෙන් ගම් වතුර තත්ත්වයන්ට ලක් වුණා සහ නිවාස පාසල්ලේම හානි වුණා. ඒකට ඒවැ ඉදිකිරීම නිසාවත් නෙවෙයි. දැන් උදාහරණයක් 2003 දී දියදාව රක්ෂිතේ නායෑම් ගණනාවක් සිද්ධ වුණා. අර රූපවාහිනී මේ වැඩසටහන ගෙටපු කුඩා දැරියෙකුත් මියගිය නායෑම් පවා මම නිරීක්ෂණය කරද්දී ඒවා රක්ෂිත වනාන්තරය ඇතුළේ වුණේ. ඒ ප්‍රදේශයේ තියෙන භූ විද්‍යාත්මක පිහිටීම, භූ විෂමතා පිහිටීම, භූ විෂමතා ලක්ෂණ අනුව තමයි ඒ සිද්ධිය ආරම්භ වෙන්නේ. හැබැයි සමහරක් තැන්වලදී මිනිස් ක්‍රියාකාරකම් නිසා අපි මේක දැන් බොහෝ වෙලාවට පෙන්නලා දෙනවා මේ නායෑම් වලට බලපාලා තියෙනවා. ඒ වගේම අනිත් ආපදා වලටත් ගම් වතුර තත්ත්වයටත් බොහෝ වෙලාවට ගැලපෙනවා. මේවා ස්වභාවික සංසිද්ධීන් නිසාත් වෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසාත් වෙනවා. ඇත්තටම ස්වභාවික වෙන්න තියෙන එකේ හානිය වැඩි වෙනවා. එහෙම නැත්නම් තීව්‍රතාවය වැඩි වෙනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා. උදාහරණයක් තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට බෑවුමක නිවසක් ඉදි කරද්දී ඒ නිවස ඉදි කරන්න විධිමත් ක්‍රමවේදයේ භාවිතා නොකර අවිධිමත් ඉදිකිරීමක් කරොත් ඒක තුල මේ නායෑම දක්වා එක වර්ධනය කරන්න බව. මේක ගම් වතුර තත්ත්වයක් වෙන්න පුළුවන්. මේක නිවසක් වෙන්න පුළුවන්. අර කිව්වා වගේ මාර්ගයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පොදු සංවර්ධන කටයුත්තක් වෙන්නත් පුළුවන්. ඔව්. එතකොට අපිට මේ කියන තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් නැද්ද? ඇත්තටම දැනට තියෙන නීති පද්ධතිය තුළ මේක පාලනය කළ යුතුයි. සමහරක් ඒවැදී මේ නීති මම විශ්වාස කරන්නේ 100%ක්ම ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් අපි මීට වඩා මේ නීති ක්‍රියාත්මක.
දෙවෙනි කාරණාව තමයි අපි මහ ජනතාවක් විදියට රටේ ජනතාවක් විදියට අපි අපේ ආකල්ප වෙනස් කරගෙන අපි සංවර්ධන කටයුත්තක් අපි ලොකු වේවා පොඩි වේවා සංවර්ධන කටයුත්තක් කරද්දී අපි මේක සුරක්ෂිතම විදියට සංවර්ධන කටයුත්ත නැත්නම් ආපදා වලින් තොර මේ ඉදිකිරීමක් සංවර්ධනයක් දක්වා අපේ ඉදිකිරීම ගෙන යා යුතුයි. ඊගාව කාරණාව තමයි මේ හැම මිනිස්සෙකුටම මේකේ කියන්නේ දැනුවත් වීම ප්‍රමාණවත් නැති ඇති. අපි මේ ජනතාව අපේ ජනතාව මේ සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත් කළ යුතුයි. තවදුරටත් මේ තාක්ෂණය මේ දැනුම ඒගොල්ලෝ අතරට ගෙන යා යුතුයි. ඉතින් මා හිතනවා මම විශ්වාස කරනවා ඔබතුමාලගේ එක කාර්යභාරයක් මේ කරන එකත් එවැනි කාර්යභාරයක් මේ මහ ජනතාව වැඩිපුර මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා මේවට මේ වාගේ ආයතන තියෙනවා මේ වාගේ නීතිමාලා තියෙනවා මේවට එකඟ යටත් මේ සංවර්ධන කටයුතු අපි ඉදිරියට කරන් යන්න කියන පණිවිඩයත් මම මේ අවස්ථාවේදීත් දෙන්න කැමතියි. එතකොට අපිට පියවරෙන් පියවර දවසින් දවස මේ ආපදා තත්ත්වය අවම කරගන්න කටයුතු කරන්න. ආපදා අවම කරගන්නට නම් රටේ ජනතාව විදිහට ඔබටත් මටත් වගකීමක් තිබෙනවා. ඒ දැනුම අපි ගාව තිබිය යුතුයි. ඒ දැනුම අපි ඔබට ලබා දෙන්නම් විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරමින් ඉන්නේ වර්තමාන ශ්‍රී ලංකාවට බලපාලා තියෙන මේ අයහපත් කාලගුණික තත්ත්ව නිසා ජනතාව කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ කියන කාරණේ සහ හෙට දිනේදී ඉදිරියේදී සිද්ධ වෙන පුරවකතනන් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. එතකොට ලක්සිරි මහත්මයා දැන් ඊළඟට තියෙන ගැටලුව තමයි අපි වැඩසටහන ආරම්භයේදීම සඳහන් කරා මේ විදි ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. එතකොට රතු නිවේදන වලට නිකුත් කරලා තිබෙනවා නම් මේ ප්‍රදේශවල ඉන්න ජනතාව අපි ප්‍රදේශවලින් රැගෙන ගිහිල්ලා වෙන ස්ථානවල පදිංචි කිරීමක් කරන්නට ඕනි. මේ වෙද්දී එහෙම පදිංචි කිරීම සිද්ධ කරලා තියෙනවද සහ එම පදිංචි කිරීමේදී මොනවද ඔබතුමන්ලට තියෙන ගැටලු මොනවා හරි තියෙනවද? ඇත්තටම නායෑම් වලදී මම මුලින්ම කිව්වා මේ රතු නිවේදන නිකුත් කරන්නේ ඒ කියන දැනට පවතින ආපදා තත්ත්වයේ ස්වරූපේ. ඒත් එක්ක මේ ප්‍රදේශ අපේ විද්‍යාඥ කණ්ඩායම් පරීක්ෂා කළා මේ විවිධ ප්‍රදේශවල අපි හඳුනගෙන තියෙනවා නායෑමට අවදානමට ලක්වන ප්‍රදේශවල පදිංචි ජනතාව ඉන්න තැන අවදානම් තත්ත්වය. එතකොට මේකෙදී දැඩි අවදානම්, මධ්‍ය අවදානම්, අඩු අවදානම් කියන ඛණ්ඩ තුනකට අපි ජනතාව හඳුනගෙන මේ දැඩි අවදානම් කියන ස්ථානවල නායෑම් හෝ ගල් පෙරලීම් හෝ කණ්ඩි කඩා වැටීම් සඳහා දැඩි අවදානම් ස්ථානවල තවදුරටත් එම ස්ථානයේ පදිංචි වීම කරන්න අපහසුයි. ඒ වගේ තැන්වල පදිංචි ජනතාව වෙනත් ආරක්ෂිත ස්ථානයක නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක 2016 දී කෑගල්ලේ ඇතිවෙච්ච ආපදා තත්ත්වයක් එක්ක තමයි මේක සෑහෙන දුරට ක්‍රියාව ඊට කලිනුත් මේක සිද්ධ වුණා. නමුත් මේක ක්‍රියාවලියක් විදිහට ආරම්භ වෙලා මේ වෙනකොට මේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙමින් පවතිනවා. දැනට ඒ වාගේ පවුල් මේ දිස්ත්‍රික්ක 13 ඇතුළත අපි පවුල් 13500කට වැඩි ප්‍රමාණයක් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේකෙන් යම් ප්‍රමාණයක් මේ වෙනතුරු නැවත පදිංචි කරලා තිබ්බට තවත් බොහෝ ප්‍රමාණයක් නැවත පදිංචි කිරීමට තාමත් ඉතුරු වෙලා ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම හිතන්නේ පවුල් 8000කට විතර වැඩි ප්‍රමාණයක් තවදුරටත් පදිංචි කළ යුතු කාණ්ඩ ඉන්නවා. පවුල් 6000ක් විතර මේ වෙනකොට පදිංචි කිරීමේ ක්‍රියාවලියට ඇතුළත් කරලා දෙනවා. මේකෙදි ප්‍රායෝගිකව තියෙන ගැටලුව තමයි අපි නැවත පදිංචි කරන්න අපි ගොඩක් වෙලාවට බලන්නේ අවදානමට ලක් වෙච්චි අපි කාණ්ඩයක් ඉන්නවා නම් ජනතාව කාණ්ඩයක් ඒගොල්ලෝ ඒ තමන් අවදානමට ලක් වෙච්ච ප්‍රදේශයට ආසන්නම ස්ථානයක නැවත පදිංචි කරන්නේ. තමා රජයේ සහ ආයතනවල ප්‍රමුඛතාව දක්වන්නේ. මොකද මේ මිනිස්සුන්ට ඇතිවෙන සමාජීය ගැටලු සහ පාරිසරික ගැටලු අවම කරගන්න. ආසන්නම නමුත් අවදානම අඩු ප්‍රදේශයක්. ආසන්නම අවදානම් අඩු අවදානමක් නැති ස්ථානයක තමයි පදිංචි කරන්න බල. එතකොට මේකෙදි තියෙන එක ගැටලුවක් තමයි එවැනි ප්‍රදේශවල ඉඩම් හොයා ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට අපි ඉඩම් හඳුනගත්තත් හැම ඉඩමක්ම මිනිස්සු නැවත පදිංචි කිරීමට යෝග්‍ය විද්‍යාත්මක පිහිටීමකින් නැත්නම් භූගෝලීය පිහිටීමකින් නැති නැවතත් ආපදාවට ලක්විය හැකි ස්ථාන වෙනවා. ඒ ආපදා වලින් තොර ප්‍රදේශයක් හඳුනා ගැනීම දුෂ්කර කාර්යය. දෙවෙනි කාරණාව තමයි මේ ප්‍රදේශවල ඉඩම් ගොඩක් වෙලාවට රජයේ ඉඩම් තියෙනවා. එහෙමත් නැත්නම් වැවිලි සමාගම් වලට බදු පදනම මටතේ දීපු ඉඩම් තියෙනවා. එහෙමත් නැත්නම් පුද්ගලික ඉඩම් තියෙනවා. එතකොට මේ රජයේ ඉඩම් හඳුනා ගැනීම සෑහෙන ගැටලුවක් ලබනවා.
ඊගාව කාරණාව තමයි වැවිලි සමාගම් වාගේ ගත්තහම මේ වැවිලි සමාගම් වල ගොඩක් වෙලාවට අපේ දේශීය වශයෙන් වැදගත්ම අපේ ආර්ථිකයට වැදගත්ම තේ රබර් වැනි වගාවන් තියෙන. ඒ ඉඩම් අපි නැවත පදිංචි කිරීමට ගත්තොත් තව පැත්තකින් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති කරනවා අර වගාවන් අපිට අහිමි වීම තුළ. ඊගාව කාරණේ තමයි මේ වගේ පදිංචි කරද්දී මේගොල්ලන්ගේ සමාජීය තත්ත්වයේ හිටියට වඩා උසස්ෝ ඒ මට්ටමට ගන්න ඕනේ. ඒකට ඒ තත්ත්වයට ගන්න මාර්ග පහසුකම්, ජල විදුලිය, මේ දුරකථන පහසුකම් වගේ පහසුකම් ලබා දෙන්න. ඉතින් මේ වගේ මේ සියල්ලම දිය හැකි ආපදාවක් සිදු නොවන අර වාගේ භූමියක් හොයා ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක්. එතකොට මේ සියල්ල එකට ගත්තාම අපිට තියෙන භූමිය පිළිබඳව ප්‍රශ්නයක්ද? භූමිය එවැනි භූමි හඳුනා ගැනීම අපහසුයි. සමහර කලට ඒ හඳුනාගත්තාම එවැනි භූමි අපි හිතමු ජලයේ තියෙනවා, මාර්ග පහසුකම් තියෙනවා, විදුලි බලය තියෙනවා. විදුලි බලය දෙන්න පුළුවන් මේ සියල්ලම තියද්දී සමහරක් කලට ඒ ස්ථානයේ සුරක්ෂිත තැන. ගත්තොත් සමහරක් කලාවට වැවිලි සමාගමකට හෝ නැත්නම් අර වාගේ ආර්ථික වශයෙන් වටිනා භෝග වගා කරපු ප්‍රදේශයක් වෙන්න පුළුවන්. හරි මේ ඔක්කොම නැතුව ගන්නකොට සමහරක් වෙලාවට ඒක නැවත පදිංචි කරන්න සුදුසු නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නැවත පදිංචි කරන්නත් හොඳයි ආර්ථික භෝගිකුත් නැති වෙනකොට එතෙන්ට මහා මාර්ග නැහැ, ජලය නැහැ. ඒ වගේ මේ සියල්ලම සැපිරෙන තැනක් වෙනවා කියන එක ටිකක් දුෂ්කර කාර්යයක්. එවැනි තැන් හොයා තමයි මේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය යන්නේ. ඒ නිසා පොඩි මන්දගාමී ස්වරූපයක් නිරීක්ෂණය වෙනවා මේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේදී. ඉඩම් සොයා ගැනීම ඉතාම දුෂ්කර නිසා. ඉඩම් සොයා ගැනීම. එතකොට අපි පෞද්ගලික කාලේ දැක්කා මහත්මයා රටේ ජනතාවට සමහර ආධාර ව්‍යාපෘති යටතේ හෝ වේවා සමහර ව්‍යාපෘති යටතේ හෝ වේවා රටේ ජනතාවට නිවාස හදලා දෙනවා. එතකොට නිවාස හදා දීම සිද්ධ කරන්නේ ලංකාවේ භූමි ප්‍රදේශය අරගෙන ඒ භූමි ප්‍රදේශය හැමතැනම කුඩා නිවාස ඉදි කරනවා. ඉතින් අපිට ඔය ලංකාවේ එක භූමි ප්‍රදේශයක් තෝරගෙන ඒ භූමි ප්‍රදේශයේ කුඩා නිවාස ඉදි කරනවා වෙනුවට ওই නිවාස ඔක්කොම එකතු කරලා මහල් නිවාසයක් හැදුවොත් අර ඔබතුමා කියන භූමිය පිළිබඳව ප්‍රශ්නටත් උත්තරයක් හම්බෙන්නේ නැති වෙයිද? මහල් නිවාස අපි කොළඹ දකිනවා. නමුත් කොළඹින් බැහැරව අපි ඒ වගේ මෙහෙම සිස්ටම් එකක් අපි දකින්නේ නැහැ. මේ වගේ සිස්ටම් එකකින් අපිට ඔබතුමා ඔය කියන භූමිය ප්‍රශ්නට උත්තරය හොයාගන්න බැරි වෙයිද? ඇත්තටම ඔබතුමා ඒ කියපු කාරණාවට මමත් එකඟ වෙනවා. අපි කොළඹ නගරේ මහල් නිවාස දැක්කට අනිත් ප්‍රදේශවල ගමන් කරද්දී ලංකාවේ බොහොම දකින්න දුලබයි මහල් නිවාස කියන සංකල්පය. ඉතින් මේකෙදි මේ අපිට මේ ඉඩම් සොයා ගැනීමේ ගැටලුවත් සමග අපි අපේ ආයතන දැන් හිතලා මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා. මේ එම ආපදාවට ලක්වන ප්‍රදේශවලත් ජනතාව නැවත පදිංචි කිරීමෙන් මේ ඉඩම් හොයා ගැනීමේ අපහසුතාව අවම කරගෙන මේ ජනතාව සුරක්ෂිත ස්ථානයක පදිංචි කිරීම සඳහා මහල් නිවාස ඉදි කිරීමේ සංකල්පය. මේ වෙනකොටත් ඇත්තට මේ මහල් නිවාස සංකල්පයට සැලසුම් හදලා මේ වෙනකොට නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට යටත් වෙලා ඉන්න සමහරක් ජනතාව නැත්නම් මේ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු වගේ රජයේ බලධාරීන්ගෙත් අවධානය මේ කෙරෙහි යොමු වෙලා ඉල්ලීමුත් ලැබිලා තියෙනවා. නමුත් මේකත් අපි හිතන වේගයෙන් අපිට මේක කරන්න පුළුවන් ක්‍රියාවලියක් නේ. සමහරක් වෙලාවට අපේ රටේ ජනතාව හුරු වෙලා තියෙන්නේ. මේ මමත් වෙන්න පුළුවන් හුරු වෙලා තියෙන්නේ අපි මේ ඉඩමක තනි තට්ටුවේ නිවසක් හදාගෙන වත්තේ පිටි වගා කරගෙන ජීවත් වෙච්ච පරිසරයකට හුරු වෙච්ච පිරිසක් තමයි අපි ඉන්නේ. එතකොට ඒ පිරිස එකපාරට සමහරක් වෙලාවට මහල් නිවාස වලට දැම්මොත් ඒගොල්ලන්ගේ සමාජීය සහ ආර්ථික ගැටලු පැන නගින්න පුළුවන්. ඒ නිසා අපි මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන රටේ තියෙන ඉඩම් හිගය ඊට පස්සේ මේ පොදු පහසුකම් ලබා දීමේ තියෙන දුෂ්කරතාව ඒත් එක්කම අර ඒ ටික විතරක් සලකලා මේක මහල් නිවාස කරන්න ගියොත් ඒ ව්‍යාපෘතිය අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජනතාවගේ සමාජීය ප්‍රශ්න ඒත් එක්ක මේගොල්ලන්ගේ ආර්ථික ප්‍රශ්න මේ සියල්ලම අරගෙන සාකච්ඡාවට බඳුන් කරලා මේ මහල් නිවාස ව්‍යාපෘතියකට අපි ඉදිරියේදී යන්න වෙයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් කටයුතු මේ වෙද්දි සැලසුම් හදලා තියෙන මේ මහල් නිවාස ඇත්තටම මේ වෙනකොට එවැනි සැලසුම් සකස් කරලා ඒවේ මේ ආදර්ශ ව්‍යාපෘතිත් ඇත්තටම කරලා තියෙනවා. 2016 දී කෑගල්ල වෙච්ච ආපදාවත් සමග මේ ක්‍රමවේදී අපි ගමට ගෙනියන්න ඕන නිසා කෑගල්ලේ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් තමයි 2016 දී වැඩිම අවතැන් වෙච්ච පිරිසක් හිටියේ. ඒකෙන් තට්ටු 4 මහල් නිවාස
එක ව්‍යාපෘතියක් කරා නියම ව්‍යාපෘතියක් විදිහට චීන රජයේත් ආධාරය ඇතුව. ඉතින් දැන් මේ නිවාසවල ජනතාව පදිංචි වෙලා. ඉතින් එවැනි ක්‍රමවේදයක් අනිත් ප්‍රදේශවලටත් අපි යොමු කළ යුතුයි. ඒ සඳහා දැනට අපේ ආයතනයත් අනෙකුත් ආයතන සමග එකතු වෙලා මේ සැලසුම් සකස් කරලා මේ ක්‍රමවේදයේ සාර්ථක වර්මන් කිව්වා වගේ ඉස්සරහට අර වගේ සමාජීය සහ ආර්ථික ප්‍රශ්නත් ඒ අවදානමට ලක් වෙච්ච පිරිස් වලට ඇති නොවන විදියට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා දැනට සාකච්ඡා කරමින් අත්අදා බලමින් පවතිනවා. ඉතින් මේක අපි ඉක්මනින් මේක හැමෝගෙම එකමුතුවෙන් මේ ශ්‍රේෂ්ඨී වැඩ කරන සියලුම ආයතනවල හැම දෙනාගෙම එකමුතුවෙන් මේක ක්‍රියාවට නංවන්න වෙයි. ඒත් එක්කම මේ සඳහා මහජනතාවගෙත් ලොකු කැපකිරීමක් සිද්ධ කරන්න වෙයි. අපි වැඩසටහනේ අවසාන භාගයට ළඟා වෙනවා. තත්පර කිහිපයක් අරගෙන මට පැහැදිලි කරොත් රටේ ජනතාවගේ කැපකිරීම කොයි වගේ වෙන්නට ඕනිද? ඇත්තටම රටේ ජනතාව අර මූලික ආකල්ප වලින් දැන් අපි මිදිය යුතුයි. ඒ කියන්නේ අපි මලත් අපි ඒ ස්ථානෙම ඉන්නවා කියන සංකල්පයෙන් මිදිලා අපි ආපදා වලින් තොර ස්ථානයක අපි කොහොමද ජීවත් වෙන්නේ කියන්නේ. ඒත් එක්කම අපි හිටියේ මෙහෙම නිදහස් පරිසරයක අපිට මෙහෙම තියෙන්න ඕන කියන ඒ වගේ ආකල්ප වලින් යම් මට්ටමකට මිදිලා පවතින தත්ත්වය අපි කොහොමද කළමනාකරණය කරගන්නේ. ඒකට අපේ රටේ තියෙන සම්පත් කොහොමද උපරිමයෙන් දායක කරගන්නේ. අනිත් ආයතනවල තාක්ෂණික උපදෙස් අරගෙන ඒ දැනුවත් කිරීම මේවා එක්ක අපි කොහොමද මේ தත්ත්වය කළමනාකරණය කරගන්නේ කියන එකට මහ ජනතාවගේ නැඹුරුතාවක් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. අද දවසේදී අපි කතා කරේ ශ්‍රී ලංකාවට අයහපත් කාලගුණය බලපෑම් මෙල්ල කරලා තියෙන කාල සීමාවක පසුගිය වසරේදීත් අපේ රට නාය ගියා. පසුගිය වසරේදීත් අපේ රටට ගන් වතුර ආවා. අද දවසේදීත් අපේ රට නාය යනවා. අද දවසේදීත් අපේ රටට ගන් වතුර එනවා. ඒ නිසා වගකිව යුතු මාධ්‍ය ජාලයක් මාධ්‍ය ආයතනයක් විදිහට අපි හොයලා බැලුවා. ඇයි අපි හැමදාමත් නාය යන්නේ? ඇයි අපිට හැමදාමත් ගන් වතුර එන්නේ? මේවා අපිට පාලනය කරගන්න පුළුවන්ද බැරිද කියන කාරණය පිළිබඳව තමයි අද අපි කතා කරේ. වැඩසටහන අවසානයේ ඔබට කියන්නට තියෙන්නේ අනිසි ඉදිකිරීම් ටික මේ වැරදි ඉදිකිරීම් ටික වළක්වා ගනිමු. ඔබගේ ආකල්පත් වෙනස් කරගන්න. බලධාරීන්ගේ ආකල්පත් වෙනස් වුණොත් අපිට පුළුවන් වෙයි මේ ස්වභාවික උවදුරු හෙට දවසේදී ජයග්‍රහණය කරගන්නට. ඒ තමයි ජුනි මාසේ පළවෙනිදා ඔබට ලබා දෙන්නට තියෙන පණිවිඩය. අදට ගිහින් එන්නම්. තවත් මෙවැනිව කාලීන සහ කාලෝචිත ටොක් 24 වැඩසටහනකින් අපි හෙටත් හම්බෙමු.